අද 2020 දෙසැම්බර් 28 සඳුදා සිරස්තල සංචාරක ක්ෂේත්‍රයේ නවමං විවර කරමින් පළමු විදෙස් සංචාරකින් පිරිස මත්තලින් දිවයිනට කොවිඩ් සෞඛ්‍ය උපදෙස් යටතේ නවාතැන් පහසුකම්. තවත් කොවිඩ් මරණ 4ක් සමස්ත මරණ 191ක් ආසාදිතයින් 41000 ඉක්මවයි. කොවිඩ් මරණ බොහොමදානයට ඉඩ නොදෙන්නයි ඉල්ලා ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධයක්. ශීතාගාරවල තිබූ තවත් සිරුරු 5ක් රජයේ වියදමෙන් ආදාහනය කෙරේ. ඩොලර් බිලියන 900 සහන පැකේජයට ජනපති ට්‍රම්ප් අත්සන් තබයි. වුහාන් නගරේ කොවිඩ් තත්ත්වය වාර්තා කළ මාධ්‍යවේදිනියකට සිව් වසරක සිරදඩුවක්. සිරස්තල. This is Ava Verana Prime Time with Naomi Fernando and Anuj Karunaratne. Live from Studio 24 in Colombo. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින් මාස එකහමාරකට ආසන්න කාලයක් පුරා හුදකලා කර තිබූ කොළඹ මහනගර සීමාවේ ප්‍රදේශ කිහිපයක් අද සිට නිදහස් කෙරුණා. මේ අතර අද පස්වරුවේ තවත් කොවිඩ් ආසාදිතින් 366 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්ලා මහතා සඳහන් කළා. කොළඹ මහනගර සීමාවේ මාස එකහමාරකට ආසන්න කාලයක් හුදකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක් අද උදැසන සිට ඉන් නිදහස් කෙරුණා. ඒ අනුව බේල්ල වීදිය, කෙසෙල්වත්ත හා මරදාන පොලිස් වසම් හා කොම්පඤ්ඤ වීදිය පොලිස් වසමේ වැකන්ද හා හුණුපිටිය, බොරැල්ල පොලිස් වසමේ හල්ගහ කුඹුර සහ කාලිපුල්ලවත්ත යන ග්‍රාම නිලධාරී වසම් මෙන්ම වැල්ලවත්ත පොලිස් වසමේ මයුර පෙදෙස හුදකලා බවින් ඉවත් කෙරුණා. හුදකලා කර තිබීම හේතුවෙන් මරදාන දුම්රිය ස්ථානයේද වසා තැබීමට පියවරගෙන තිබූ අතර අද මරදාන දුම්රිය ස්ථානයේ දුම්රිය නවත්වනු ලැබුවා. එවන් පසුබිමක දකුණු කළුතර දුම්රිය ස්ථානයේ අද පෙරවරුවේ දක්නට ලැබුණේ මෙවන් තත්වයක්. මේ අතර කොළඹ කෙසෙල්වත්ත පොලිස් වසමේ අලුත්කඩේ බටහිර ග්‍රාම නිලධාරී වසම සහ අලුත්කඩේ නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම අද උදැසන සිට හුදකලා කර ඇති පසුබිමක ප්‍රදේශවාසීන් ඉන් පිටව යාමට කටයුතු කිරීමේදී පොලිසිය විසින් ඔවුන් යලි හරවා යවනු ලැබුවා. හුදකලා කර ප්‍රදේශ ආවරණය වන විදිහට ශ්‍රී ලංකා පොලිසිය සහ යුද හමුදාව ඒ වටා ප්‍රදේශවල ආරක්ෂාවක් දාලා ඒ වගේම මාර්ග බාධක ආදී යොදලා තියෙනවා. කිසියම් පුද්ගලයෝ ඒ වගේන් ගැලවිලා ලිහිල් වෙලා ඒගොල්ලෝ යනවා නම් එවිල්ලි වෙරලා ඒක ඉතාමත්ම වැරදි ක්‍රියාවක්, නිරෝධායන නීති උල්ලංඝනය කිරීමක්. ඒවා සම්බන්ධව පොලිසිය විසින් ඒ පුද්ගලයන් අත්අඩංගුවට අරගෙන නීතිමය ක්‍රියාමාර්ග ගන්න බලාපොරොත්තු වෙනවා. මේ අතර ප්‍රදේශ ගණනාවක් හුදකලාවට ලක්කර ඇති ඇහැලියගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 400ය ඉක්මවා තිබෙනවා. ඒ ඊයේ දිනේදී වාර්තා වූ ආසාදිතයන් 22 දෙනාත් සමගින්. ඒ අතර ඊයේ දිනේදී හුදකලාවට ලක් කළ ගොඩකවැල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසයට අයත් රක්වානේ ග්‍රාම නිලධාරී වසම් 5කින් ඊයේ කොවිඩ් ආසාදිතයන් 25 දෙනෙකු හඳුනා ගැනුණා. ඒ අනුව සෞඛ්‍ය අංශ විසින් එම ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් පවුල් 200ක් නිරෝධායනයට යොමු කර තිබෙනවා. දොම්පෙස් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසේ කුමාරි මුල්ල ගම්මානයේ ආශ්‍රිතව සිදු කරන ලද PCR පරීක්ෂණ 105ක් අතුරින් 34 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හමු වී තිබෙනවා. ඒ අනුව එම ප්‍රදේශයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් ගණන 70 ඉක්මවන බවයි ප්‍රදේශීය භාර සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ. මේ අතර අනුරාධපුර උතුරුමැද පළාත් සභාවේ සේවය කරනු ලබන නිලධාරිනියකට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගැනීමත් සමග එම පළාත් සභා ප්‍රධාන අමාත්‍යාංශ කාර්යාලය වසා දමා තිබෙනවා. ඇයගේ ආශ්‍රිතයින්ද ස්වයං නිරෝධායනයට යොමු කෙරුණා. ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගිණුම් අංශයේ නිලධාරියෙකුට කොවිඩ්-19 ආසාදිත බවට හඳුනා ගැනීමත් සමග එම කාර්යාලයේ මහජන හමුවීම් නවතා තිබෙනවා. අදාළ නිලධාරියාට කොවිඩ්-19 ආසාදිත බවට හඳුනා ගැනුණේ ඔහු ස්වයං නිරෝධායනයට යොමු කර සිටියදී.
බස්නාහිර පළාතෙන් පිටතට යන අය සම්බන්ධයෙන් සිදු කරනු ලබන රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය තවදුරටත් සිදු කරනු ලබනවා. පුද්ගලයන් 8600ක් පමණ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කරලා තියෙනවා. මේ දක්වා කාලය තුල හඳුනාගෙන ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව 54 දෙනෙක් වෙනවා. මේ පුද්ගලයන් 54 දෙනාගේ සමීප ආශ්‍රිතව හැටියට 280ක් හඳුනාගෙන තියෙනවා. ඒ 280 දෙනාත් නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කරලා තියෙනවා. මේ අතර ඊයේ දිනේදී COVID-19 ආසාදිතයන් 674 දෙනෙකු මෙරටින් හඳුනා ගැනුණා. ඒ අතරින් 174 දෙනෙකුම වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඉන් 26 දෙනෙකු අවිස්සාවේල්ල ප්‍රදේශයෙන්ුත් 20 දෙනෙකු මරදානිනුත් තවත් 18 දෙනෙකු දෙමටගොඩිනුත් හා 10 දෙනෙකු දෙහිවල ප්‍රදේශයෙන්ුත් වාර්තා වී තිබුණා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනේදී හඳුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 153ක්. ඒ අතරින් 40 දෙනෙකු මහරින් වාර්තා වූ අතර ඒ අතරට බන්ධනාගාර රැඳවියන්ද වනවා. පූගොඩින් 35 දෙනෙක් හා මීගමුවෙන් 14 දෙනෙක්ද ඊයේ හඳුනාගත් ආසාදිතයන් අතර වනවා. කළුතර දිස්ත්‍රික්කයෙන් 110 දෙනෙක්, මහනුවරින් 52ක් හා රත්නපුරෙන් 50 දෙනෙකුද ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරට අයත්. එමෙන්ම විදේශයන්හි සිට පැමිණි 6 දෙනෙකුද ඊයේ හඳුනාගත් ආසාදිතයන් අතර වනවා. තවදුරටත් අප රට තුළින් COVID-19 රෝගීන් දිනපතාම වාර්තා වෙනවා. දවසට 500ත් 600ත් අතර ප්‍රමාණයක් මේ අවස්ථාවේදී වාර්තා වෙනවා. එයින් වැඩිම ප්‍රමාණයක් කොළඹ මහනගර සභා සීමාව තුළනුත් බස්නාහිර පළාතෙනුත් වාර්තා වෙනකොට සීතාවකපුර ආයෝජන කලාපයේ සමහර ආයතනවලදීත් අපිට රෝගීන් විශාල ප්‍රමාණයක් හමු වෙනවා. ඒ තත්ත්වය තුළ ඒ පාලනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් පවතිනවා. මේ අතර ඊයේ දිනේදී COVID මරණ 4ක් වාර්තා වුණා. වවනියාවේ පදිංචි 52 හැවිරිදි කාන්තාවක්, පිටකොට්ටේ පදිංචි 66 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු, රාගම පදිංචි 75 හැවිරිදි කාන්තාවක් සහ කඩවත පදිංචි 78 හැවිරිදි කාන්තාවක් මෙලෙස COVID හේතුවෙන් මිය ගොස් තිබුණා. මෙරට සමස්ත COVID ආසාදිතයන් ගණන 41420ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතරින් 33221 දෙනෙකු සුවය ලබා ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ 8008 දෙනෙකු පමණයි. මෙරටින් වාර්තා වන සමස්ත COVID මරණ සංඛ්‍යාව 191ක්. ගර්භණී මාතාවක් විශේෂයෙන් පරිස්සම් වෙන්න ඕන මේ වෛරසයෙන්. දැනට වාර්තා වෙන මට්ටමට අම්මලා 600කට වැඩි ප්‍රමාණයකට COVID-19 වෛරසය ආසාදනය වෙලා තියෙනවා. සමහර අම්මා කෙනෙකුට බයක් හිතෙන්න පුළුවන් මේ දවස්වල COVID තියෙන නිසා ක්ලිනික් එකට නම් යන්න හොඳ නැහැ කියලා. ඒ දෙයක් කරන්නම හොඳ නැහැ. ක්ලිනික් එකට අනිවාර්යයෙන් යන්න ඕනේ. COVID තියෙන අම්මා කෙනෙක් සහ අනිත් අම්මලා අතර සම්බන්ධයක් ඇති නෙවෙන විදිහට රජයේ සහ පෞද්ගලික රුවල් හැමතැනකම වගේ ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවා. කොවිඩ් ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ මෘතදේහ භූමදානය කිරීමට ඉඩ නොදෙන ලෙස ඉල්ලමින් භික්ෂු සංවිධාන ඇතුළු පාර්ශ්ව කිහිපයක් අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා. මේ අතර රජයේ වෛද්‍ය විෂවේද ආයතනයේ ශ්‍රීතාගාරවල තැන්පත් කර තිබූ කොවිඩ් ආසාදනයෙන් මියගිය තවත් මුස්ලිම් ජාතිකින් 5 දෙනෙකුගේ සිරුරු අද බොරැල්ල පොදු සුසාන භූමියේදී රජයේ වියදමෙන් ආදාහනය කෙරුණා. The big story. ජාතික සංවිධාන එකමුතුව නවසිහල රාවය ඇතුළු භික්ෂු සංවිධාන කිහිපයක් ගාලුමුදුරු පිටිය ආසන්නයේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පාගමනින් පැමිණ මෙලෙස විරෝධතාවයේ නිරත වුණා. මුස්ලිම් මිනිස්සු කරද්දි ගියාද? යඩවඩ කරන්න බෑ ආදුරන්ට. නෑ හමුදුනේ එනවා එනවා. තීරණ. යලිත් දිනුම් කර මෙතනට එන උත්තර වෙලා යන්නේ. අන්න හත්තකට යන් අපි හාමුදුරුවෝ ආවුවේ. එවලම් ගඩේ කරගන්න පාවඩ දාලා දෙන්න. මේ වැඩේ කරගන්න අපම පාරේ ඉන්න ඕනේ. පුද්ගලික දේවල් ඉල්ලන්න නෑ. ඒ ජාතික ප්‍රශ්නයක් මේක. බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශපන්දු තෙන්නකෝන් මහතා එහි පැමිණියා. ඒක ගිය පාර දෙන්න විරුද්ධව නෑ නෑ අපි ඒක ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාර මහතා එහි පැමිණ විරෝධතාකරුවන් සමග සාකච්ඡා කළා. මේක රටේම ජනතාවට කිල්ලීම. අපි ජනාධිපතිතුමාව පත් කර අපිට අයිතියක් තියෙනවා මේ සාධාරණ බලාපොරොත්තු වෙනවා. ඔබතුමාට ඉතින් මේ නියම දෙන්නේ විතර කරන්න ඕනේ නැත්නම් ඔබතුමාට ඔබතුමාගේ ප්‍රශ්නයක් විසඳගන්න බැහැ. මේ වගේ ප්‍රශ්නයක් ඕනෑදී අපි
අපි බලාගෙන හිටිය මෙච්චර දවසක්. අපි හිතුවා මේක මේ ආණ්ඩුව මේක කෙලින් තීන්දුවක් ගන්නේ කියලා. ආණ්ඩුවට කෙලින් තීන්දුවක් ගන්න බෑ. ඒකයි වෙලා තියෙන්නේ. එක්කෝ අපට ජනාධිපති ලේකම්තුමාව සම්බන්ධ කරන්න. එහෙම නැත්නම් අපට ජනාධිපතිතුමාව සම්බන්ධ කරන්න. පසුවේම ස්ථානයට පැමිණි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මියට විරෝධතාකරුවන් සංදේශයක් බහර දෙනු ලැබුවා. අපිට 69 ලක්ෂය ගැන තියෙන දුක වේදනාව ආම්දුරුන්ගේ පුද්ගලික කාරණාවක් නෙමෙයි මේ පොදු කාරණාවක්. COVID-19 මේ යන සියලුම දේයන් ආදාහනය කළ යුතුයි කියලා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ගැසට් පත්‍රයකින් ප්‍රකාශයටපත් කරලා තියෙනවා නම් 4/11 වෙනි දින ඒක ගැසට් පත්‍රයේ සංශෝධනය නොකර විකටම ක්‍රියාත්මක කරන්න ඒක සිංහල දෙමළ මුස්ලිම් මැලේ බර්ග මේ හැමෝටම පොදු නීතියක් බවට පත් කරන්න ඕන. මොකද හේතුව එක රටක් එක නීතියක් ක්‍රියාවට නංවන තමයි 69 ලක්ෂයක ජනබරමක් ලැබුණේ 3/2ක බලයක් ලැබුණේ. අපේ අඳුරනේ මේ වෙනතෙක් අපිට ලබා දීලා තියෙන්නේ විශේෂඥයින් අපේ ආදාහනය කියලා. ඒ අපි කටයුතු කරන්නේ විශේෂඥ මතයන් පමණයි. මේක දෙන්න ජනාධිපතිතුමා අපිට පොඩි සැකයක් තියෙනවා මෙතුමින් මොකද මේ ඉඩම් හොයන්නේ කියලා. ඊයේ වාසුදේව මහත්මයා කිව්වා ඉඩම් හොයන්න. ඒක නිසා මේ ආගමික නීතිය අවිල්ලා මේක ස්ථාපිත කරන්න ආවොත් අනිවාර්යෙන් හාමුදුරුවන්ට වෙනවා අධිකාරණ පිටව ගන්න වෙයි. ඒ තරමට තල්ලු කරන්න ගන්න. අපි දැන් කොවිඩ් මීටින් එක තියෙනවා නේ ජනාධිපතිතුමාත් කිව්වා මේක අමතකයට අරන් එන්න කියලා. දැන් මේක අනිවාර්යයෙන් සාකච්ඡා කරනවා. මේ ආණ්ඩුව බලයටපත් කළේ එක රටක් එක නීතියක් කියන තේමාව යටතේ. මේ රටේ මුස්ලිම් වීම නිසා නීති හැදෙන්නේ නැහැ. අද රටේ සෞඛ්‍ය අංශ නිර්දේශ කළා තියෙනවා කොයිඩ් හැදිච්ච මරණ අවධානය කටයුතු කරන්න ඕනේ කියලා. ඒ නීතිය තමයි ගැසට් කරලා තියෙන්නේ. ඒ ගැසට් එක නෝ නීතිය ක්‍රියාත්මක කරන්නේ නැතුව අද මුස්ලිම් අයට ඕනේ විදියට භූම දාන කිරීමට ඩීප්‍රෙෂර් කිරීමටත් කටයුතු කරලා තියෙනවා. වල දාන්න ඉඩ දෙන්න කියන එකම වැරදි. ඒක නීති විරෝධී වැඩක්. මොකද මෙහි නීතියක් සම්මත කරලා දෙනෝනේ. අපි මේ ආවේ ඒ නීතිය ක්‍රියාත්මක කරන්නයි කියලා කියනවා මිසක්වා නීති විරෝධී වැඩකට නෙමෙයි. මලකුණෙන් වැළලෙන්න හදන ආණ්ඩුවට අපි කියනවා මහා සංඝරත්නය තවදුරටත් පාරට බස්සන්න එපා. එක රටක් එක නීතියක් ක්‍රියාවට නංවන්න 69 ලක්ෂයක ජනවරමක් ලබා දුන්න. ඒ 69 ලක්ෂ ජනවරමට පයින් ගහලා අන්තවාදීන්ගේ මනදොල පිරවන්න කටයුතු කරනවා නම් මහා සංඝරත්නය තවදුරටත් පාරට බැලලා අරකර කරන්න සූදානම්. ඒක ආණ්ඩු විරෝධී රැල්ලක් බවට පත් කරගන්න එපාය කියලා අපි ආණ්ඩුවට කියනවා. මේ අතර කොවිඩ් වෛරසයෙන් මිය යන පුද්ගලයන්ගේ සිරුරු ආදාහනය කිරීමට විරෝධය පළ කරමින් මුස්ලිම් සහ කිතුණු සංවිධාන කිහිපයක්ද අද යාපනීය මධ්‍යම බස් නැවතුම්පළ ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වුණා. கொரோனா நோயினால் மரணமடைபவர்களை சகலருடைய பூத உடல்களையும் சடலங்களையும் ஜனாசாக்களையும் எரிக்க வேண்டும் என்பது இலங்கை அரசின் அப்பட்டமான இனவெறி மதவெறி செயற்பாடாகத்தான் நாங்கள் பார்க்கிறோம். இனவெறியாக இவ்வாறு இவர்கள் செய்வது என்பது ஒவ்வொரு ஆகமத்தை மதங்களைச் சேர்ந்தவர்களுடைய உரிமையை மீறுகின்ற செயல். அது வெறுமனே இஸ்லாம் மதத்துக்கு மாத்திரமல்ல கிறிஸ்தவர்களும் உடலங்களை புதைக்கிறார்கள். இந்துக்களில் கூட பலர் புதைக்கின்ற சம்பிரதாயத்தை கொண்டிருக்கிறார்கள். ஏன் பௌத்தர்களில் கூட பலர் புதைக்கின்ற අඩකම් செய்கின்ற උරිමය இருக்கிறது. ආදාහනයට එරෙහිව විරෝධතා පැවැත්වෙද්දී තවත් මුස්ලිම් ජාතිකයන් 5 දෙනෙකුගේ සිරුරු අද බොරැල්ල පොදු සුසාන භූමියේදී රජයේ වියදමින් ආදාහනය කෙරුණා. කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ ඉල්ලීම මත ආදාහනය කෙරුණු එම සිරුරු තැන්පත් කර තිබුණේ රජයේ වෛද්‍ය විෂවේද ආයතනයේ ශීතාගාරවලයි. පසුගිය ඔක්තෝබර් 27 වෙනිදා සිට එම ශීතාගාරයේ කොවිඩ් මල සිරුරු 19ක් තැන්පත් කර තිබූ අතර ඉන් 10ක ආදාහන කටයුතු මීට පෙර සිදු කෙරුණා. මේ අතර ත්‍රිනිකායික මහානාහිමිවරුන් කාදිනල් හිමිපාණන් ප්‍රමුඛ ආගමික නායකයන්ට ලිපියක් යොමු කරන එක්සත් ජාතික පක්ෂය පෙන්වා දෙන්නේ කොරෝනා ආසාදනයෙන් මිය යන පුද්ගලයන්ගේ අවසන් කටයුතු සිදු කරන ආකාරය ඒ ජන කොටස්වල අයිතිවාසිකමක් බවයි. විශේෂ අවස්ථාවකදී රජය ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පෙර සියලු ආගමික නායකින් සමග සාකච්ඡා කළ යුතු බවත් එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ ලිපියේ වැඩිදුරටත් සඳහන්. මේ අතර කොවිඩ් මරණ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ නැවත විමර්ශනය කිරීම සඳහා පත් කළ විශේෂඥ කමිටුවේ වාර්තාව නුදුරු දිනකදී සෞඛ්‍ය ලේකම්වරයා වෙත ඉදිරිපත් වනු ඇති බව වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. මේ අවස්ථාවේදී පවතින නිරෝධායන ආඥා පනත යටතේ සියලුම දේහයන් අනිවාර්යයෙන්ම ආදාහනය කිරීම සිදු කරනු ලබනවා. මේ පිළිබඳව නැවත වතාවක් විමසා බැලීම සඳහා ගරු ඇමතුමියගේ ඉල්ලීම පරිදි සෞඛ්‍ය ලේකම් විසින් විශේෂඥ කමිටුවක් වෛද්‍ය කමිටුවක් පත් කර තියෙනවා. ඔවුන්ගේ වාර්තාවේ ළඟදී සෞඛ්‍ය ලේකම් වෙත බාර දෙනු ඇත අපි බලාපොරොත්තු වෙනවා. ඒ තුලින් මේ පිළිබඳව යම්කිසි විදියකින් මේක තීරණයේ වෙනසක් සිදු කළ හැකිද සිදු කළ යුතුද යන්න පිළිබඳව අපිට දැනගන්න ලැබේවි. කොවිඩ් මලසිරුරු වල අවසන් කටයුතු සම්බන්ධයෙන් මහා සංඝරත්නය හා මහජන නියෝජිතයින් අදත් සිය ස්ථාවරයන් පැහැදිලි කළා. දැනට තියෙන තීරණය තමයි මේ ශරීර ආදාහන කිරීම තමයි 100%ක්ම ආරක්ෂිත ක්‍රමය කියලා. ඉතින් මේ අවස්ථාව
අවස්ථාවේදී එයට ගරු කිරීම අපි කාගේත් යුතුයකමක් කියන එකයි මගේ අදහස. සෞඛ්‍ය අංශයේ හැම දෙනාම ඒ වගේම ආගමික සියලුම දෙනා සාකච්ඡා කරලා සාමකාමී විසඳුමකට ගිහිල්ලා මේ කටි මේවා කරන්න ඕන. රටක් වුණාම මේ රටට තියෙන ඕන රාජ්‍ය නීතිය එක වෙන්න ඕන. මේ ආගම් පුච්චනවත් ජාතින් පුච්චනවත් මේ මෙතන කරන්නේ විස බීජයයි පුච්චන්නේ. අපි අදහස් කරන්නේ සියලු ජන වර්ග ජාතිවාදී ආගම්වාදී මතිමතාන්තර වලින් දේශපාලන මතිමතාන්තර වලින් බැහැරව රජයේ මගින් ක්‍රියාත්මක කරගෙන යන සෞඛ්‍ය නියමයන්ට විධිවිධාන වලට අනුකූලව කොරෝනා වසංගතයෙන් මී යන පුද්ගලයන්ගේ ඒ ආදාහන කටයුතු සිද්ධ කිරීම තමයි සුදුසු කියන කාරණය. කිසිම විද්‍යාත්මක පදනමකින් රහිතව එක් අයගේ උපදෙස් අනුව කටයුතු කරමින් මේ පිළිබඳව විශාරදයන්ගේ උපදෙස් නොගෙන සිටීම රජයේ දුර්වලතාවයක් සහ රජයේ අදක්ෂතාවය මනාව අවබෝධ වෙනවා. අපි ඒ සම්බන්ධයෙන් කිසිදු අදහසක් රජය හැටියට අපේ අදහසක් නෙමෙයි තියෙන්නේ. කොරෝනා හැදිච්ච පුද්ගලයෙකු මිය ගියාට පස්සේ ඔහු අලදමනවද එහෙම නැත්නම් ඔහුව ආදාහනය කරනවද කියන එක රජයක් හැටියටවත් දේශපාලනික වශයෙන්වත් අපිට තීරණය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ලෝකේ රටවල් 194කට වඩා වැඩි ප්‍රමාණයක් අද ආදාහනය භූමි දානය ඒ දෙකම COVID-19 අරහා මියගිය අයගේ ඥාතීන්ගේ ඌමනාව මත ඒ ඔවුන්ගේ ඉල්ලීම මත කළ යුතුයි කියන ඒ නිර්දේශය ලෝක සෞඛ්‍ය සංවිධානය ලබා දීලා තිබෙනවා. එතකොට එහෙම නිර්දේශයක් ලබා දීලා තිබෙද්දි තමයි අපේ රටේ මේ ආණ්ඩුව හිතුවත්කාර විදියට බලහත්කාරයෙන් ඒ COVID-19 වලින් මිය ඇදෙන පුද්ගලයන්ගේ අවසාන කටයුතු කරන්නේ. හිතු මතේ මේ දේශපාලන තීන්දුව අපි ගන්න යන්නේ නැහැ. අපේ රජයේ පැහැදිලි අපි කියලා තියෙනවා එක රටක් එක නීතියක්. කොවිඩ් ව්‍යාප්තියෙන් කඩා වැටුණු සංචාරක ක්ෂේත්‍රයේ නව මං විවර කරමින් පළමු විදේශ සංචාරකින් පිරිස අද දිවයිනට පැමිණියා. ඒ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ කොවිඩ් වසංගතය ලෝපුරා ව්‍යාප්ත වීමට පෙර ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය ඉතා හොඳ ස්ථාවරයක පැවතියා. 2019 දී මෙරටට පැමිණි සංචාරකයින් ගණන මිලියන 2කට ආසන්න වීම ඊට කදිම උදාහරණයක්. ඔවුන් රටවල් 193කින් පැමිණ තිබූ අතර වැඩිම පිරිසක් ඉන්දියාව, එක්සත් රාජධානිය චීනය, ජර්මනිය සහ ප්‍රංශය නියෝජනය කර තිබුණා. 2019 දී සංචාරක කර්මාන්තයෙන් ලැබුණු ආදායම ඩොලර් මිලියන 3606.9ක් වූ අතර එය දළදේශීය නිෂ්පාදනයෙන් 4.3% වනවා. 2020 ජනවාරි මාස වන විටද ශ්‍රී ලංකාවට 2,28,434ක සංචාරකයින් පිරිසක් පැමිණියත් කොවිඩ් වසංගතයේ හේතුවෙන් රට අගුළු දැමීමත් සමග මාර්තු මාස සිට සංචාරකයින් පැමිණීම ඇන හිටියා. කෙසේ වෙතත් මාස 9කට පසුව අද ශ්‍රී ලංකාව සංචාරකයින්ට විවෘත කිරීම සනිටුහන් වූයේ යුක්‍රේනයේ සිට පැමිණි විදේශිකයින් පිරිස මත්තල ගුවන්තොටුපළට ළඟා වීමත් සමගයි. යුක්‍රේනයේ කිව් අගනුවර සිට ස්කයිඅප් ගුවන් සේවයට අයත් බෝයිං 737 ගුවන් යානයකින් පැමිණි එම කණ්ඩායමට විදේශිකයින් 185 දෙනෙකු ඇතුළත් වුණා. පස්වරු 2:10ට මත්තලට පැමිණි ඔවුන් කොවිඩ් සෞඛ්‍ය උපදෙස් යටතේ බේරුවල, බෙන්තොට සහ කොග්ගල යන ප්‍රදේශවල හඳුනාගත් එකිනෙකට යාබද හෝටල්වල නවතන් පහසුකම් ලබා දෙනු ඇති. අපි අද ඉඳන් ජනවාරි මාසේ 19 වෙනිදා දක්වා මේක නියාමක වැඩසටහනක් හැටියට අපි ක්‍රියාත්මක කරනවා. ඒගොල්ලන්ව බයෝ බබල් එකක් යටතේ ඒගොල්ලන්ට රටේ හඳුනාගත්ත ස්ථාන වලට යන්නත් අපි අවස්ථාව ලබා දීලා තියෙනවා. නියාමන වැඩසටහනෙන් පස්සේ සාමාන්‍ය ගුවන් යානා වලට එන සංචාරකයින්ට අපි අවස්ථාව ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ආපු ගමන් on arrival PCR test එක කරනවා. ඊළඟට දින 5ක් අතර තව එකක් කරනවා. කොහොමද දෙන්න පුළුවන් වගකීම ඔබතුමාට දැන් මේගොල්ලන්ගෙන් මේ සාමාන්‍ය මිනිසුන්ට මේක යන එකක් නෑ කියලා? නෑ, දැන් අපි උදාහරණයකට කියමු අපි මේගොල්ලන්ව යාලගේ යනවා නම් යාල ඕපන් ස්පේස් එකක් ගොඩක් අවදානම අඩුයි. හැබැයි ගෙනියන ජීප් රථ වලට පවා අපි දීලා තියෙනවා සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කළ යුතු ක්‍රමවේද. ඉතින් ඒ අනුව ඒක කරනවා. අපි කියමු දල්දා මාලිගාවට යනවා නම් දල්දා මාලිගාවට අපි යවන්න බලාපොරොත්තු වෙන්නේ මිශ්‍ර නොවන ආකාරයට කටයුතු කරන විදියට. කෙසේ වෙතත් අදින් ඇරඹී සංචාරකින් මෙරටට ගෙන්වීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් අදහස් පළ කළ විශේෂඥයින්
එයා බබල් සිස්ටම් එක එහෙම නැත්නම් මේ ජෛව බුබුලක් විදියට තමයි මේ සංචාරක කර්මාන්තය ආරම්භ කරන්න නියමිත වෙන්නේ. ඒතකොට ඒ අය අනිත් අයත් එක්ක ගැටෙන්නේ නැති වෙන රටට තියෙන අවදානම අවම කරගෙන තමයි ඉදිරියට යන්න උත්සාහ කරන්නේ. ඒතකොට මේ තත්ත්වය අපිට කවදා හරි කරන්න වෙනවා. මොකද මේ සංචාරක කර්මාන්තය අපිට තිබිච්ච ප්‍රධාන ආදායම් මාර්ගයක්. ඒ ආදායම් මාර්ගය අහිමි කරගෙන අපිට රටක් විදිහට ඉස්සරහට යන්න බෑ. සංචාරකයෝ පවා අපේ රටට එන්නේ අපේ රට ගැන විශ්වාසයක් තිබුණොත්. කොවිඩ් අපි මර්ධනය කළා. කොවිඩ් පාලනය කරලා තිබ්බොත්. ඒ නිසා විශේෂයෙන් මේ මොහොතේදී ජනතාවගේ හැසිරීම බලධාරීන් ගන්න හරි තීන්දුව తీරන හරහා අනාගතයේදී අපි සංචාරක කර්මාන්තයේ දියුණුවට ගෙනියනවා නැවත තවත් පරිහානියට යනවාද කියලා තීරණය වෙනවා. සංචාරක සති දෙකක් සම්පූර්ණයෙන්ම නිරෝධායනය වී සිට ඒ සංචාරක කටයුතු වලට ඔවුන් අවතීර්ණ වීම ප්‍රායෝගික වන්නේ නැහැ. ඔවුන්ට යම්කිසි විදියකින් අනිවාර්ය නිරෝධායනයකට යම්කිසි සීමිත කාල පරිච්ඡේදයක් යොමු කර ඉන් පසුව ඔවුන්ගේ නිරෝධායන කාල පරිච්ඡේදය තුළම මේ නිරෝධායනය වෙන අතරම ඔවුන්ට සංචාරයේ යෙදීමට ඇති ඉඩකඩ සොයා බැලීම සඳහා යම්කිසි විදියකින් නියම ව්‍යාපෘතියක් නුදුරේදීම ආරම්භ කරනවා. මේ සංචාරකයන් අතර PCR පරීක්ෂණ සිදු කරමින් තෝරාගත් සංචාරක ස්ථානවලට පමණක් ගමන් කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමට මේ අවස්ථාවේදී නියම ව්‍යාපෘතිය සකස් වෙලා තියෙනවා. අමරිකානුවන්ට සහන සැලසීම සඳහා වූ ඩොලර් බිලියන 900 සහන පැකේජයට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබෙනවා. මේ අතර වූහාන් නගරේ කොවිඩ් තත්ත්වය වාර්තා කළ චීන මාධ්‍යවේදිනියකට අද සිව් වසරක සිරදඬුවම් නියම කෙරුණා. වෛරස ව්‍යාප්තිය මුල්වරට ඇරඹි චීනයේ වූහාන් නගරය සම්බන්ධයෙන් පුවත් වාර්තාකරණයේ යෙදුණු චං යෑන් නැමැති 37 හැවිරිදි මාධ්‍යවේදිනියට එරට අධිකරණයක් අද සිව් වසරක සිරදඬුවම් නියම කළා. ඒ රණ්ඩු සරුවල් හා කරදර ඇතිකිරීමේ චෝදනාවට ඇය වරදකාරිය බවට පත් කරමින් බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් නව කොවිඩ් වෛරස ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් තිදෙනෙකුත් අද දකුණු කොරියාවෙන් හඳුනා ගැනුණා. ඔවුන් ලන්ඩනයේ සිට එරටට පැමිණ තිබුණේ පසුගිය සතියේදී. ඒ අතර කොවිඩ් දෙවන රැල්ලකට මුහුණ පා සිටින දකුණු අප්‍රිකාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව අද මිලියනය ඉක්මවා ගියා. අප්‍රිකානු මහද්වීපයේ ආසාදිතයන් මිලියනය ඉක්ම වූ පළමු රට දකුණු අප්‍රිකාවයි. කොවිඩ් වෛරස ව්‍යාප්තිය පාලනයට ඊශ්‍රායලය ඊයේ තුන්වන වරටත් වසා දැමුවා. අමරිකානු ඩොලර් බිලියන 900ක් වටිනා කොවිඩ් සහන පැකේජ් එකකට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවසන් මොහොතේ අත්සන් තැබුවා. ඔහු ඊයේ පස්වරුවේ ඊට අත්සන් නොතැබුවේ නම් අමරිකානු රජය අර්ධ වශයෙන් වසා දැමීමට සිදුවනවා. මෙම පැකේජය මගින් කොවිඩ් වසංගතය නිසා රැකියාව විරහිත වී සිටින මිලියන ගණනක අමරිකානුවන්ට සහන සැලසෙනවා. මෙවන විට අමරිකාවෙන් ආසාදිතයන් 1,93,847ක්, ඉන්දියාවෙන් 1,02,08,725ක්, බ්‍රසීලෙන් 74,84,285ක්, රුසියාවෙන් 30,78,035ක් සහ ප්‍රංශයෙන් ආසාදිතයන් 25,59,686ක් හඳුනාගෙන තිබෙනවා. වසංගතයෙන් ලෝපුරා සිදු වූ මරණ සංඛ්‍යාව 17,73,000 ඉක්මවනවා. අත්අඩංගුවේ සිටියේදී පලා යාමට උත්සාහ කළ සැකකරුවෙකුට පොලිසිය සිදු කළ වෙඩි තැබීමකින් අද අලුයම මිය ගොස් තිබෙනවා. පොලිසිය පැවසුවේ වෙඩි පහරින් මියගිය පුද්ගලයා බැබන්වත්තේ නිශාන්ත නම් මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවයි. වේයන්ගොඩ හල්කම්පිටිය ප්‍රදේශයේදී අද අලුයම 3:25ට පමණ මෙම වෙඩි තැබීම සිදුව තිබුණා. බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ටාසේ නිලධාරීන් විසින් මෙම සැකකරු පසුගිය 23 වෙනිදා අත්අඩංගුවට ගනු ලැබුවේ වේයන්ගොඩ මාලිගාතැන්න ප්‍රදේශයේදී. ඒ ගංජා ජාවාරමක් සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලබා දුන් බවට පැවසෙන පුද්ගලයෙකු පසුගිය 19 වෙනිදා අත්පා කපා වෙන්කර මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ චෝදනාව මතයි. එම පුද්ගලයාද ගංජා ජාවාරම්කරුවෙකු බව පොලිසිය ප්‍රකාශ කළා. අදාළ පුද්ගලයාගේ සම්පූර්ණයෙන්ම අත්පා වෙන්වන ආකාරයට කපා කොටා මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීමක් සිදු කර තිබුණා. ඒ පුද්ගලයා අද අත්පා නොමැතිව කොළඹ මහරුවලේ ප්‍රතිකාර ලබන බවටයි වාර්තා වෙන්නේ. පසුව සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී සංගවා තිබූ ආයුධ පිළිබඳව කරුණු අනාවරණ කරගෙන තිබෙනවා. ඒ අනුව ඔහු සමග පොලිසිය අද අලුයම වේයන්ගොඩ උඩුගම කැලෑවද ප්‍රදේශයකට ගොස් සංගවා තිබූ කඩු දෙකක් සොයාගත්තා. පොලිසිය පැවසුවේ වේයන්ගොඩ හල්ගම්පිටිය ප්‍රදේශයෙන්ද සංගවා තිබූ අත්බෝම්බ දෙකක්, ඩෙටනේටරයක්, ජෙලෙග්නයිට් කූරක් හා මත්කුඩු ග්‍රෑම් 5ක් සොයාගත් බවයි. පසුව සැකකරු නැවත රැගෙන එන අතරතුරදී ඔහු තම මාංචු යුගලෙන් පොලිස් රියදුරගේ ගෙල සිරකිරීමට උත්සාහ දරා ඇති අතර එහිදී කැබ්රතය මාර්ගයේ නිවතට පැන තිබෙනවා. එම අවස්ථාවේදී සැකකරු එහි සිටි වෙනත් පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවිය උදුරා ගැනීමට උත්සාහ දරා ඇති අතර එහිදී අදාළ පොලිස් නිලධාරියා සැකකරුට වෙඩි ප්‍රහාරයක් තබා රථයෙන් එළියට බැස ඇති බවයි පොලිසිය පැවසුවේ. ඒ අතරතුර කැබ්‍රයෙන් බැසගත් සැකකරුද වෙඩි ප්‍රහාරය එල්ල කළ පොලිස් නිලධාරියා සමග පොරබදා තිබෙනවා.
පොලිසිය පැවසුවේ එහිදී අදාළ පොලිස් නිලධාරියා සිදු කළ වෙඩි තැබීමකින් සැකකරුගේ හිසට තුවාල සිදු වී ඔහු රෝහල්ගත කරන විටත් මියගොස් සිටි බවයි. මේ සිද්ධියෙන් තුවාල ලැබූ 37 වෙනිදි පොලිස් කොස්තාපල් රියදුරුවරයෙක් ගම්පහ රෝහලට ඇතුළත් කර දැනට ප්‍රතිකාර ලබා දෙමින් පවතිනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. පොලිස් වෙඩිපහරින් මියගිය පුද්ගලයා 37 වෙනිදි යෝධපේඩිගේ නිශාන්ත කුමාරසිරි හෙවත් බැබන්වත්තේ නිශාන්ත නම් ගංජා ජාවාරමේ නිරත වූ වයන්ගොඩ බැබන්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරුට එරෙහිව අපරාධ නඩු කිහිපයක් අධිකරණයේ විභාග වෙමින් පවතින අතර ඔහුගේ පියාද බොස්ටන් මහතුන් නම් නමගිය අපරාධකරුවෙක්. බෙවර සිරිපා වන්දනා සමය හෙට දිනට යෙදෙන උඳුවපුර පසළොස්වක පොහෝ දිනයෙන් ආරම්භ වනවා. පවතින COVID-19 ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් බෙවර සිරිපා වන්දනාව සීමිත පිරිසකට පමණක් සීමා කර තිබෙනවා. සිරිපා කරුණාවේ ආරම්භය සනිටුහන් කරමින් පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහා විහාරයේ තැන්පත් කර ඇති සදාතුක කරුණුව සමන් දේව ප්‍රතිමාව හා දේවාභරණ පෙරහැරින් සිරිපා මළුව දක්වා වැඩම කරවීම අද අලුයම ආරම්භ වුණා. ඒ අනුව එම පෙරහැර අද පස්වරුවේ නල්ලතන්නිය වෙත ළඟා වූ අතර අද රාත්‍රියේදී උඩමළුව වෙත වැඩම කරවීමට නියමිතයි. අද අලුයම පැල්මඩුල්ල ඓතිහාසික ගල්පොත්තාවෙල ශ්‍රීපාද රජමහා විහාරස්ථානයේ සිට වැඩම කරවන ලද සදහතුක කරඬුව සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ අද පස්වරුව වන විට නල්ලතන්නිය කරා පෙරහැරෙන් මේ ආකාරයෙන් වැඩම කරවීම සිදු කෙරුණා. ඉන් අනතුරුව තමයි නල්ලතන්නියේ සිට ශ්‍රීපාද මළුව දක්වා මෙම සදහතුක කරඬුව ඒ වගේම සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ වැඩමවීම ආරම්භ වුණේ. මීට සමකාමීව දරණාභිවන්දනා පෝය සජීවී වැඩසටහන හෙට උදැස්සන ශ්‍රීපාද ස්ථානයේ සිට ඔබ වෙතගෙන ඒමට සියලු කටයුතු සූදානම්. සිරිපා මහ මළුවේ සිට ගෙනෙන කුසල් පිළිවෙත් දාමය හෙට උදැසන 5:30 සිට ඔබත් නිවසේ සිට සදහැ සිතින් එක්වන්න. ග්‍රාමීය ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව තමා පාර්ලිමේන්තුව තුළ හඬ නගන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ කතරගම වල්ලිමාතාගම ප්‍රදේශයේ ඊයේ පැවති විපක්ෂ නායක ජංගම සේවයට එක්වෙමින් විපක්ෂ නායක ජංගම සේවය හරහා ජනතා ගැටලු පිළිබඳ සාකච්ඡා කරන සජිත් ප්‍රේමදාස මහතා ඊයේ කතරගම වල්ලිමාතාගම ජනතාවගේ ගැටලු පිළිබඳ සාකච්ඡා කළා. සාමාන්‍ය පෙර උසස් පෙර හැරයන් ළමයින්ට විකල්ප අධ්‍යාපන ක්‍රමයක් කතරගම මේ වෙන විට නැහැ. තිබුණා. ඒ සමාජයෙන් පස්සේ ඒක හැදුවා. දැන් ක්‍රියාත්මක නැහැ. පාසල් හැරයන් ළමයි විවිධ මත්ද්‍රව්‍ය භාවිතා කරලා වන්දනා ප්‍රතිමතුන්ට එන අයට අතරමැදි එක් වෙලා වුන් පාරට වෙලා එන වාහනයක් දෙයක් එනකන් කුඩු ව්‍යාපාරයේ ප්‍රචලිත 100ක් ප්‍රතිශත. ඒ ගැන කවුරුත් ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමාවත් විපක්ෂ നാයකතුමාවත් විපක්ෂීය කාර්යභාරය ඉෂ්ට කර නැති තත්ත්වයක් අද ප්‍රාදේශීය සභාවේ. විපක්ෂයේ කාර්යභාරයක් තියෙනවා. මම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කරු ඇමතුමා දුන්න ජොබ් එක ගිය අවුරුද්දේ පාලක කාර්යාලය අපේ මේ වසන් පහෙන්ම රැකියාව දුන්නේ මට විතරයි. දාපිට දාත් දුන්න ගෙවල් 54කට වතුර ගන්නේ. අංගාදිගේ බටේ. දැන් මේක දිනු වෙලා පවුල් දැන් 3000කට විතර කිට්ටු විතර. තාම ජංගල් දෙකෙන් දාන වතුර මේ ගමට. සජිත් ප්‍රේමදාස පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද ડોක්ටර්? ඉතින් මෙතනදී ජනතාවගෙන් ප්‍රශ්නයක් ආවා මෙන්න මෙහෙම මීට පෙර කතරගම රෝහල දිසා රෝහලක් වෙලාද තිබුණේ? තාමත් දිසා රෝහලක්. මේක ග්‍රාමීය රෝහලක් බවට අඩු කරලා නැහැ නේ? නෑ මේක දිසා රෝහල් ප්‍රාදේශීය රෝහල් කියන දෙකම එකයි. මොනවාරි උපකරණ හිඟයක් එහෙම තියෙනවද? ඊට එකට මල්ටිපරා මොනිටර් එකයි තියෙන්නේ. කීයක් තිබ්බොත් ඇතිද? හොඳ 5ක් විතර. මම ડોක්ටර් බාරගන්නම් අපි මේ දහනපතියෝ කීප දෙනෙක් සම්බන්ධ කරගෙන කතරගම රෝහලට මම ලබා දෙන්නම් මල්ටිපරා මොනිටර්ස් 5ක්. අනතුරුව විපක්ෂ නායකවරයා පැමිණ සිටි පිරිස් ඇමතුවා. දැන් රතු නිවේදන ගෙවල් වලට එවලන්න. මේ රජයේ පොරොන්දු වුණා විදුලි බිල ඉවත් කරනවායි කිය. මැතිවරණ වේදිකාවේ කිව්වේ විදුලි බිල කප්පාදු කරනවායි කිය. මේ කොවිඩ් නිසා මහා බරපතල ආර්ථික අර්බුදයක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒ නිසා ජනතාව ඉල්ලුම් කරනවා සහන ක්‍රමයට මේක ගෙවා හරින්නට අවස්ථාව දෙන්නේ කියලා. එසේ කියද්දිත් රජයට බැරි නම් ඒකට යහපත් ප්‍රතිචාරයක් දක්වන්න අපි පාර්ලිමේන්තුව තුල සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී සටනක් කරනවාමයි.